අපි කතා කරා සයින් වගුව ගැන සාකච්ඡා කළා, කොස් වගුව ගැන සාකච්ඡා කළා. ඒ වගේම අපිට ඉතුරු වෙලා තියෙනවා ටෑන් වගුව ගැන විතරක්. පොඩ්ඩක් අත උස්සන්න බලන්න. ටියුට් එකේ ටෑන් වගුව සම්බන්ධයෙන් දීලා තිබිච්ච අගයන් ටික හෙව්ව දරුව අත උස්සන්න බලන්න. සර් ටෑන් වගුවේ ටික මම හෙව්වා. එහෙම කියන දරුවෝ ටික අත උස්සන්න බලන්න. ටෑන් වගුවේ ටෑන් ටික බැලුවා. ඒ වගේම එකේ අර අනිත් පැත්තත් බැලුවා සර්. අවුලක් උනේ නෑ මට. මම ටෑන් ටික බලාගත්තා. අපෝ කවුරුත් බැලුවේ නැද්ද ටෑන් වගුව? එදා අපි පන්තියේ සාකච්ඡා කළේ නැහැ. මම ඒත් ඔයාලට කිව්වා ගෙදරදී ඒ ටික බලන්න කියලා ටෑන් වගුවේ කතන්දර ටික. හේතුව ටෑන් වගුවෙන් පස්සේ තමයි අපිට යන්න තියෙන සිරස්තලයේ සහ තිරස්තලයේ කෝණ වලට. ටෑන් වගුව දිහා බලන්න නැතුව අපිට බෑ සාකච්ඡා කරන්න සිරස්තලයේවත් සාකච්ඡා කරන්න බෑ. ඒ කියන්නේ ටෑන් වගුව කවුරුත්ම බැලුවේ නැද්ද? නෑනේ. බලපු එක්කෙනෙක් හරි ඉන්නවා නම් අත උස්සන්න බලන්න. ටෑන් වගුව බලපු කට්ටිය ඉන්නවා නම් කවුරු හරි අත උස්සන්න බලන්න සර්ට පේන්න. සර් මම ටෑන් වගුව බැලුවා කියලා. හරි මම මහනවා. හරි මම සාකච්ඡා කරලා දෙන්නම් ඒක. හරි අද අපිට යන්න තියෙන ටෑන් වගුවේ ඉඳලා ඉස්සරහ ටික අපිට පුළුවන් වේවි මේ පැයක කාලය තුලින් පොඩ්ඩ මැනේජ් කරගෙන ටෑන් වගුව සහ සිරස්තලයේ කෝණ කියන දෙක අද අපි ඉවර කරගමු. එතකොට අපිට වැඩේ ලේසි වෙනවා ගණන් ටික හදාගන්න. ඉන් එහාට පැහැදිලි නේද? කොස් එකේ වගුව පොඩ්ඩක් බලන විදිහ පුතේ සර්ගේ පුංචි අවුලක් තියෙන්නේ. සර් ඒක අයින් කරලා තිබුණේ මොකද්ද කොස් එක මම පාරක් කියලා දෙන්නම් කොස් වගුව බලන විදිය. නමුත් දැන් මෙතන මට චුට්ටක් ඒක දාගන්න අමාරුයි. මොකද මම අර ටික අයින් කරලා තමයි ටෑන් එක මෙතන සෙට් කරලා තියෙන්නේ පාඩමට. ඒ නිසා කොස් එක මම චුට්ටක් මේක යන අතරතුර මම කියලා දෙන්නම් කොස් වගුව කොහොමද අපව බලන්නේ කියලා. මොකද මේකෙන් චුට්ටක් කියලා දෙන්න අමාරුයි කොස් වගුව බලන්න අර වෙනම වගුවක් තියෙන නිසා. හරි හැමෝම බලා ගන්නකො ඔන්න. දැන් මම ඔයාලට පුතේ කියලා දෙන්න හදන්නේ ටෑන් වගුව ගැන තමයි කියලා දෙන්න හදන්නේ. මොකද ඔයාලා උත්තර ටික දීලා නැති නිසා. ටෑන් වගුවත් අපි අර සාකච්ඡා කරපු සයින් වගුව වගේම තමයි. තේරුණාද? හැබැයි ටෑන් වගුව චුට්ටක් ඊට වඩා වෙනස් වගයක් එනවා. තේරුණාද? ටෑන් වගේ අරට වඩා පොඩ්ඩක් වෙනස් වගයක් එනවා. ඔන්න සර් ගන්නම් උදාහරණ ගානක් අංක 1. බලමු මගේ පළවෙනි උදාහරණ මේකෙන් බලන්න පුළුවන් වෙයිද කියලා. අංශක 26 බලන්න බෑ නේද? බෑ. ඒ නිසා මම වෙනින් අගයන් කීපයක් අරන් මෙතන ඔයාලට පෙන්නනම් උත්තරේ ගන්න විදිය. මට කියනවා මෙන්න මෙහෙම. කියනවා tan අංශක මම ගන්නම් චුට්ටක් ආසන්න අගයක් 22යි කලා 37. දැන් ඔන්න ඕගොල්ලෝ අර කොස් වගුවත් එක මේක පටලා ගන්න එපා. tan බලන්නේ sin විදිහටම තමයි. tan එකයි sin එකයි දෙකම එක හා සමානව තමයි යන්නේ. එතකොට tan වගුවෙන් කෝණය බලන්නේ මෙන්න මේ තීරුවේ. කෝණය බලන්න ඕනේ සකොළ පාටින් ලකුණු කරපු තීරුවේ. එතකොට එයාගේ කලා ටික බලන්නේ මෙන්න මේ තීරුවේ. ඒ වගේම ඉතුරු කලා ටික බලන්නේත් මෙන්න මේ තීරුවේ. ඔන්න අර සයින් වගුව වගේම තමයි කෝණය බලන තීරුව කොළ පාටින් පෙන්නලා තියෙනවා. කලා ටික බලන තීරුව තමයි සර් මේ නිල් පාටින් මේ හයිලයිට් කරලා දාලා තියෙන්නේ. කතන්දරේ පැහැදිලිනේ. හරි. එහෙමනම් ඔන්න දැන් සර් බලන්න ලෑස්තිය මෙයාගේ මොනවාගේද tan අංශක 22. මුලින්ම ඔයාලා හොයා ගන්න ඕන tan අංශක තීරුවේ 22. මෙන්න තියෙනවා 22. ඔන්න සර් රවුන්ඩ් කරා. බලන්න හොඳට. ඔය තියෙන tan අංශක 22. ඊට පස්සේ කලා 37 නිසා මුලින්ම 30 හොයා ගන්න. මෙන්න තියෙනවා 30. ඊට පස්සේ අපි 7 හොයාගෙන යන්නේ. ඔන්න ආවා මෙතෙන්ට. ඔය තියෙන්නේ ඒ අගය. මේ පැත්තෙනුත් එනවා. ඔන්න තියෙනවා ඔය කියන අදාළ අගය. කීයක් තියෙන්නේ? 41යි 42. ඔය තියෙන්නේ tan අංශක 22 කලා 30. හැබැයි 37ක් වෙන්න අපට සිද්ධ වෙනවා මධ්‍යන්තරයේ තීරුවේ කලා 7 හොයාගන්න. ඔය තියෙන්නේ. එතකොට බලනවා ඒ අගයට අනුරූපව අපට ගන්න තියෙන ඉතිරි අගය මෙන්න. දැක්කා නේද? මෙන්න මේ දෙන තමයි ගන්න තියෙන්නේ. මෙන්න මේ දෙන තමයි ගන්න තියෙන්නේ. ඒ අනුව මේ බලන්න sin tan අගය ගන්නවා 0.4.1.4.2. ඒකට එකතු කරනවා මධ්‍යන්තරයේ තීරුවේ තිබිච්ච කලා 24. දැන් ඔන්න පුතේ බලන්න මේ දෙන්න එකතු වෙනවා. 2යි 4යි 6යි 4යි 2යි ඒත් 6යි. මෙතන 1යි මෙතන 4යි. දශම මෙතන බිංදුවයි. උත්තරේ පුතේ කීයක් කියලා දෙන්නේ? 0.4යි 1යි
6යි 6යි. මේක අතර sin වගුව බලනවා වගේම තමයි. හැබැයි ඕගොල්ලෝ පෙරලා ගන්නකො දැන් ඔයාලගේ පොතේ tan වගුව. මම මේක ගණන් ඔක්කොම ටික හදවන්නේ නැහැ. tan වගුව පෙරලා ගන්නකො. දැන් ඔය සර් මේ බෝඩ් එකේ පෙන්නලා තියෙන tan වගුව ඒ පිටුව නෙමෙයි එහා පැත්තේ පිටුව බලන්නකො. එහා පැත්තේ පිටුවේ මෙන්න මේ තැන්වල ඉන්නකො පෙන්නන්න. මෙන්න මේ තැන්වල දැන් මෙතන තියෙන්නේ 0.0 කියලානේ. මෙතන තියෙන්නේ 0.0. මේ මෙතනත් 0.0. මෙතනත් 0.0. මෙයත් 0.0. මෙයත් 0.0නේ. බලන්නකෝ ඔකේ දෙවෙනි පිටුවේ තියෙන්නේ 0.0ද කියලා. නෑ. 1.0 තියෙනවා, 2.0 තියෙනවා, 3.0 තියෙනවා, 127.0 තියෙනවා, 52.0 තියෙනවා. දැක්කද? එතකොට tan වගුවේදී හැම වෙලාවකම 0.0 කියන උත්තරේ නෙවෙයි එන්නේ. 0.0 එන්නේ ඔන්න ඔය වගේ මූලික කොටස් ටිකට විතරයි. මෙතන පැන්නයින් පස්සේ 1.2 වලින් තමයි පුතේ tan වගුවේ උත්තර ටික නතර වෙන්නේ. අත උස්සන්න බලන්න මේ කතන්දරේ පැහැදිලි නැහැ කියන දරුවෝ ටික. සර් මට ඒක පැහැදිලි නැහැ. අත උස්සන්න බලන්න පුතේ. ඔය සර් කියලා දුන්නේ tan වගුවේ අගයන් ටික බලන විදිය. ඒ කියන්නේ පැහැදිලි නැති උනේ සර් මෙන්න මේ දැන් බලපු කෙනාද? හරි. සර් තව උදාහරණයක් අරන් පෙන්නන්නම්කෝ මේ බලන කෙනා ගැන. ඊට පස්සේ ඒක අපි බලමු tan වගුව දිහා අරගෙන. දැන් ඔන්න මම තව උදාහරණයක් ගන්නවා. මේකම තව උදාහරණයක් ගන්නම් මම ගන්නම් දැන් අංක 2 කියලා ගන්නම් උදාහරණ ගන්නවා. ඔයාලා ටියුට් එකේ තියෙනවා ගන්න විදිහක් නැහැ. මට එච්චර අගයන් මෙතන මම අරන් නැති නිසා. ඒ නිසා මම ගන්නම් tan අංශක 16යි කලා 52. ඔන්න මම ගත්තා අගේ. මොකද්ද ගත්තේ? tan අංශක 16යි කලා 52. ඒතකොට හරි ලේසි. ඉස්සෙල්ලා පුතේ කෝණය බලන්නේ මෙන්න මේ තීරුවේ. ඔන්න අර sin වගුවේ වගේම තමයි. කෝණය බලන්නේ සර් මෙන්න මේ රතු පාටින් highlight කරපු තීරේ. තේරුණාද? ඒ වගේම කලා ගාන බලන්නේ මෙන්න මේ රෝස පාටින් highlight කරන තීර දෙකේ. එකක් අර 10 20 30 කියන කොටස බලන ඔය පළවෙනි තීරයෙන් ඊට පස්සේ ටික බලනවා එහා පැත්තේ කෑල්ල. ඒ අනුව දැන් අපි බලමු මේ කියන අගය කවුද කියලා බලන්නකෝ. මොකද්ද කියන්නේ tan අංශක 16. මෙන්න තියෙනවා 16. ඔන්න මම highlight කරලා. ඊට පස්සේ tan අංශක 52 කියන බලන්නේ 50. මෙන්න තියෙනවා 50. එතකොට ඒ දෙන්නට අනුරූප අගය වෙන්නේ මෙයානේ. අංශක 30යි කලා 26. ඒ වගේම දැන් 50 නෙවෙයි ඕනේ 52 නේ ඕනේ. දෙක බලනවා මධ්‍යාන්තරයේ තීරුවේ මෙන්න තියෙනවා 6. දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ මේ දෙන්න එකතු කරන්න. මෙන්න මේ රතු පාටින් රවුම් කරපු අගයයි මෙන්න මේ රතු පාටින් රවුම් කරපු අගයයි. එතකොට උත්තරේ ලැබෙනවා 0.30යි 26ට එකතු කරනවා 0.6. නිකම්ම 6 කියලා දැම්මත් කමක් නැහැ. 0.6 කියනවනේ සර් නම් දැම්මේ. දැන් එතන උත්තරේ හැදෙනවා ඒක එකතු කරන්න. 6යි 6යි 12න් 2යි එකක් ඉතුරුයි. මෙතන 2යි අර ඉතුරු 1යි 3යි. මෙතන 0යි මෙතන 3යි. දශම මෙතන 0යි. ඔන්න උත්තරේ 0.3යි 2. උත්තරේ ගත්ත විදිය පැහැදිලිද? අත උස්සන බලන්න තාමත් සර් මට ඒක පැහැදිලි නෑ කියන දරුවෝ ටික. සර් මට නම් තවම තේරුන්නේ නෑ. එහෙම කියන දරුවෝ ටික අත උස්සන බලන්න. ඕකේ අර මම කිව්වේ 1.2 කියලා ඒවි කියලා ඕගොල්ලෝ ගාව හැමෝ ගාවම ඇතිනේ tan වගුව. tan වගුවේ දෙවෙනි පිටුව පෙරලන්නකො. එනවා සර් පොතක් පෙරලා ගන්නකම්. tan වගුවේ දෙවෙනි පිටුව පෙරලන්නකො. දැන් ඕගොල්ලෝ ගාව තියෙන්න ඕනේ tan වගුවක්. tan වගුවේ දෙවෙනි පිටුවේ බලන්න අංශක 45 නේ පටන් ගන්න දෙවෙනි පිටුව. ඒ අංශක 45න් පටන් ගන්නකොට ඒගොල්ලෝ තියෙන්නේ 0.0 කියලා නෙවෙයි. ඒගොල්ලන්ගේ මුලට බලන්න තියෙන්නේ 1.0 කියලා. tan අංශක 45 බලන්නකො හරියටම 45 බිඳුව. අන්න ඒ තැන්වල තියෙන්නේ 0.0 කියලා නෙවෙයි 1.0 කියලා. tan වගුවේ තියෙන විශේෂත්වය තමයි tan වගුවේ හැම අගයක්ම 0.0 කියලා එන්නේ නැහැ. tan වගුවේ 0.0 කියලා එන්නේ අංශක 0 ඉඳලා අංශක 44 වෙනකම් කියන අගයන් ටික විතරයි. ඉන් එහා ඔක්කොම ටික 1.0 2.0 කියලා ලොකු උත්තර තමයි හැදෙන්නේ. හරි. දැන් ඔය සර් කියලා දුන්න විදිහට tan වගුව භාවිතා කරලා මෙන්න මේ ගණන් ටිකේ පළවෙනි ගණන් 6 හදන්න බලන්න. මේ සෙට් එකේ පළවෙනි ගණන් 6 හදලා අත උස්සන්න බලන්න සර්ට පේන්න. පළමු ගණන් 6 අගේ සොයලා අත උස්සලා සර්ට පෙන්නන්න. ටියුට් එකේම හදන්න. tan වගුවෙන් තමයි හදන්නේ මේ ටික.
අපි ඉක්මන් කරමු. අපිට එතකොට මේක සාකච්ඡා කරලා ඉවර වෙලා යන්න පුළුවනි මොකද්ද සිරස් තලයේ කෝණ වලට. ඒතර වැඩේ ලේසි. අද දවසේ ඔයගොල්ලෝ කරන්ට් ගිය දරුණු අත උස්සන බලන්න පුතේ පොඩ්ඩක්. කරන්ට් එක ගියා සර් අපට 10 මිට ගිහිල්ලා තියෙනවා. සදීපටත් ගිහිල්ලා තියෙනවා. අම්මා ඔක්කොටම ගිහිල්ලා නේ. සර්ලට ඉස්සර ගියේ පැය දැන් අද පැය එකමාරක් ගියා කරන්ට්. දවලුත් ගියා කරන්ට් එක. දැන් මං හිතුවේ නෑ රෑ යයි කියලා. හරි. ඉක්මනට ඕකේ පළමු ගණන් 6ට උත්තර ලියලා අත උස්සලා සර්ට පෙන්නන්න. පළවෙනි ගණන් 6 විතරක් ඇති ඔක්කොම හදන්න ඕනේ නෑ. ඉක්මන් කරලා අත උස්සන්න ඕනේ හදලා ලොකු වෙලාවක් ගන්න එපා. ඒතර අපට ටටක් ගාලා ගිය හැකි පාඩම. දැන් ওই ත්‍රිකෝණමිතිය අවසාන භාගය යන්නේ ඈ. මොකද? හැකි ඉක්මනින් හදලා අත උස්සලා පෙන්නන්න සර්ට. තව එක්කෙනෙක් අත උස්සන බලන්න 4 දිනක් අත උස්සලා තියෙනවා. ඝන පූර්ණයේ සම්පූර්ණයෙන් තව එක්කෙනෙක් අත ඉස්සුවාම ඊට පස්සේ මම ඒක ටක් ගාලා සාකච්ඡා කරනවා. හරි very good. අනිත් ඒවා නිමිසරේ බලා ගන්න. සර් ටක් ගාලා උත්තර ටික දාගෙන යන්න. මොකද ඉතින් වෙලාවත් ටිකක් මැනේජ් කරගෙන යන්න එපායි නේද? මතක නේද දැන් සර් ගිය අවුරුදු වලට කිව්වා පුතේ අනාගතයේදී මෙන්න මෙහෙම වේවි කියලා. දැන් ඒ විදිහටම වෙනවා. බය වෙන්න එපා. තාම වැඩි කාලයක් යන්න කලින් දවසට පැයක් දෙකක් විතර කරන්ට් එක තියේවි. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ඕකට හුරු වෙලා යමු ඈ. හරි. ටෑන් වගෝ දිහා බලන්න.
tan වගුවේ අංශක 26. ඒ කියන්නේ 26 බිඳුවනේ. උත්තරේ එනවා 0.4877. ඊළඟ එක tan වගුවේ අංශක 35. ඒ කියන්නේ 0.7යි 0.2. ඊළඟ එක tan වගුවේ අංශක 39. අංශක 29 කලා 34. කලා 30 යගේ තියෙන කීයද? 0.56යි 58නේ. 34 වෙන්න මධ්‍යාන්තරයේ තීරුවේ 4 යගේ එකතු වෙන්න ඕනේ. මධ්‍යාන්තරයේ තීරුවේ 4 යගේ තියෙන්නේ 15යි. එකතු කරමු බලන්න. 8යි 5යි 13න් 3යි එකක් ඉතුරුයි. 5යි 1යි 6යි අර 1යි 7යි. ඊට පස්සේ 6යි මෙතන 5යි මෙතන බිඳුවයි ඔන්න උත්තරේ. ඊළඟ එක tan වගුවේ අංශක 86 කලා 3. එතකොට 86 බිඳුව බලන්න වෙනවා. 86 බිඳුවේ තියෙන්නේ 14.3යි බිඳුව. එතකොට මධ්‍යාන්තරයේ තීරුවේ අගයක් නැති නිසා යාගේ අවසාන උත්තරේ මේක කියලා තමයි අපිට පිළිගන්න වෙන්නේ. ඊට පස්සේ tan වගුවේ අංශක 56යි කලා 27. පුතේ අංශක 56යි කලා 20 යගේ තියෙනවා 1.0 හොඳට බලන්න. 1.5යි බිඳුවයි 1යි 3. ඒකට එකතු කරන්න ඕනේ මධ්‍යාන්තරයේ තීරුවේ 7 යගේ. පුතේ මධ්‍යාන්තරයේ තීරුවේ 7 තියෙන අගය 67යි. බලන්නකෝ 67යි. එකතු කරනවා 7යි 3යි 10න් බිඳුවයි එකක් ඉතුරුයි. 6යි 1යි 7යි අර 1යි 8යි මෙතන බිඳුවයි මෙතන 5.1යි. ඔන්න උත්තරේ. ඊළඟ එක්කෙනා tan වගුවේ අංශක 60යි කලා 38. එතකොට 60යි 30 කියලා කියන්නේ 1.767. ඒකට එකතු කරනවා මධ්‍යාන්තරයේ තීරුවේ 8 අගේ 10යි. ඒ අනුව උත්තරේ හැදෙනවා 7යි 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 1යි. උත්තරේ 1.7යි 7යි 7යි. හරි. අත උස්සන්න බලන්න ඒ ගණන් 6ම හරි කියන දරුවෝ. ඔන්න මගේ නම් ඒ ගණන් 6ම හරි ගියා. අත උස්සන්න බලන්න එහෙම කියන අය. සදීප ඉන්නවා, නිර්වාණ ඉන්නවා, හසෝද්‍ය ඉන්නවා, මෝක්ෂලා ඉන්නවා. එච්චරද? අශාන්, දහමි, ලක්මින්දි, ලසිත්මා පුතේ වැරදුනාද? chat box එකට දාන්න පුතේ වැරදිච්ච එකක් තියෙනම්. අඩුපාඩුවක් තියෙනම් chat box එකට දාන්න බලන්න සර් මෙන්න මේ උත්තරේ තමයි යොතෙන්ට එන්නේ කියලා එකක් තියෙනවා පුතේ chat box එකට දාන්න ටක් ගාලා ලොකු වෙලාවක් ගන්න නැතුව ඉමු අපි ඈ. පේනවනේ වෙලාව දුවනවා ඕගාලා දුවනවා. රටේ තත්ත්වය ඔහොම තමයි ඉතින්. දැන් දිගටම මේ ටයිම් එකේ කැපෙන්න ගත්තොත් එහෙම ඉතින් මට සිද්ධ වෙනවා පන්තිය රෑ 11:01 විතර දාගන්න කරන්න දෙයක් නැති වෙයි බලමු. උපරිම try එකක් දෙමු අපි කලින් ඇදලා දාගන්න. ඒ නිසා පැයක් හරි කමන්නේ කාලයක් සම්බන්ධ වෙන්න ඉතින් මේවා ප්‍රායෝගික ගැටලු පුතේ ඈ කරන්න දෙයක් නැහැ ඉතින් රටේ තත්ත්වෙනේ අපිට මුහුණ දෙන්න වෙනවා. හරි. ඔන්න පුතේ සයි ටික මකන්නද? ගැටලුවක් තියෙන සර්ගෙන් අහන්න. ලසිත්මා. පුතේ 6 වෙනි එක ආවේ 0.1 ඔයාට එන්න ඕනේ කීයද බලන්න තියෙන තප්පරයක් ඉන්න. 60 30නේ 60 30. එතකොට 60 30. අගට බිඳුවක් දාගත්තා කියලාද පුතේ කියන්නේ? ප්‍රකෘති ටැන්ජන් අංශක 60 කලා 30 මම ලියුව එක හරිනේ 1.767. ඒකට එකතු කරනවා මධ්‍යාන්තරයේ තීරුවේ 8ක්. 8 තියෙන්නේ 10යි. බෑ පුතේ බෑ. ඔය සර්ගත් විදිහට උත්තරේ එන්න ඕන පුතේ. අපි සාමාන්‍ය සංඛ්‍යාවක් එකතු කරන්නේ ওই විදිහට. ඒකනේ හරි හරි. මම බැලුවා සර්ගේ වැරදිලාද කියලා. හරි. පුතේ සර් මකන්නද ගන්න එහෙමනම් ඔන්න මැකුවා. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන tan වගුවේ අපි අර ප්‍රකෘති sin බැලුවේ, ප්‍රකෘති cos බැලුවේ. අන්න ඒ වාගේ ප්‍රකෘති, ඒ කියන්නේ ප්‍රකෘති නම් තමයි tan එකේ කෝණය තමයි හොයන්න යන්නේ. තේරුණාද? දැන් අපි බලමු කොහොමද tan වගුවේ කෝණයක් හොයාගන්නේ කියලා. ඒකත් අර sin වගුවේ හෙව්වා හා සමානයි. cos එක නා විතරනේ පොඩ්ඩක් වෙනස් උනේ. ඔන්න සර් ගන්නවා මම ගන්නවා 0.37යි
0.3743 ඔන්න මට අවශ්‍ය tan කෝණය. හොඳද? දැන් මම මොකද කරන්නේ? දානවා මෙහෙම. tan කෝණය හොයන නිසා දැන් බලන්න පුතේ මේ වගුව ඇතුලේ 37.43 කොහෙද තියෙන්නේ කියලා. 37.43 බලමු හොයාගෙන ගිහිල්ලා. 37.43 නෑ 37.39 තියෙනවා. ඔන්න පුතේ බලන්න සර් highlight කරා එක. කීයක් තියෙන්නේ? 37.39 තියෙනවා. එතකොට එයාගේ කෝණය අංශක 20යි. දැනට එයා පිහිටලා තියෙන කෝණය කලා 30යි. අපි ඒක ලියමු උත්තරේ විදිහට දැනට. අංශක 20 කලා 30. හැබැයි තාම උත්තරේ ඉවර නැහැ. එතකොට 43 වෙන්න 39ට තව කීයක් එකතු වෙන්න ඕනද? 4ක් එකතු වෙන්න ඕන නේද? ඔව්. එහෙනම් බලන්න මධ්‍යාන්තරයේ තීරුවේ 4ක් තියේද කියලා. මාර වැඩේ නිසා 4ක් නැහැනේ. ඔව් පුතේ. 4 නැත්තම් ඊට ආසන්නම අඩු අගේ එකතු කරන්න. ඒ කියන්නේ කීයද? 3. පුතේ 3 අයිති වෙන්නේ කාටද? 3 අයිති වෙන්නේ කලා 1ට. එහෙනම් මේකට එකතු කරනවා කලා 1ක්. එහෙනම් පුතේ මෙන්න අවසාන උත්තරය හැදෙනවා අංශක 20යි කලා 31 කියලා. දැක්කද උත්තරේ ගත්ත විදිය? අපි තව එකක් බලමු තව එකක් බලමු. අංක 2 උදාහරණය. ඒකේ මම ගන්නවා 0.28.91. කීයද ගත්තේ? 28.91. දැන් මට ඕනේ මෙයාගේ tan නගේ හොයන්න. දැන් ඕගොල්ලෝ බලන්න අර ඉස්සරලා විදිහටම මෙයාගේ 28.91 කොහෙද තියෙන්නේ කියලා. පුතේ මෙයාගේ 28.91 හරියටම නැහැ. තියෙන්නේ කීයද? 28.67 තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ 28.99 මේක ගන්න බෑ. ඒ නිසා අපි දැනට ඔන්න උත්තරේ විදිහට බාර ගන්නවා. එතන තියෙන අංශක ගාන කීයද? අංශක 16යි කලා බිඳුවයි. ඔන්න මම ගන්නවා අංශක 16යි කලා බිඳුවයි. බිඳු දෙකක් දැම්මම මම. එතකොට මට අවශ්‍ය තිබුණේ 28.91. ඒ වුණාට මට ලැබුණේ 28.67. බලමු අඩුව කීයද කියලා. 1න් 7ක් බෑ එකක් ඉල්ලුවා 11න් 7ක් 4යි. මෙතන ඉතුරු වෙලා තියෙනවා 8ක් 8න් 6ක් 2යි 24ක් මදි. එහෙනම් බලන්න මධ්‍යාන්තරයේ තීරුවේ 24 කවුරු ගාවද තියෙන්නේ? 24ක් හරියටම නැහැ නේද? එහෙනම් ගන්න වෙන්නේ 25ද 22ද? අපි අඩු එක්කෙනා ගමු නේ. 22 ඕන්න සර් ගත්තා. එහෙනම් පුතේ 22 පිළිట్లా තියෙන්නේ කලා කීයද? කලා 7. එහෙනම් එකතු කරනවා කලා 7ක් මෙන්න උත්තරේ ලැබෙනවා අංශක 16යි කලා 7යි කියලා. ඔන්න උත්තරේ. අත උස්සන්න බලන්න පුතේ ඒක තේරුන්නේ නැහැ කියන දරුවෝ ටික. අනේස උත්තරේ ගත්ත විදිහ නම් මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ. අවුලක් නැහැ නේද පුතේ කාටවත්? හරි very good. එහෙනම් ඔන්න සේ ටික මකලා දානවා. මකලා දාලා මෙන්න මේකට උත්තර ලියන්න බලන්න. මෙතනත් ප්‍රශ්න 10ටම උත්තර ඕනේ නැහැ සර්ට. මේකෙත් පුතේ පළවෙනි ගණන් 6ට විතරක් සර්ට උත්තර දෙන්න. පළමු 6ට විතරක් උත්තර ලියලා සර්ට අත උස්සලා පෙන්නන්න. පළමු ප්‍රශ්න 6 tan කෝණය හොයලා අත උස්සලා සර්ට පෙන්නන්න.
තාම එක්කෙනයි සදීප විතරයි. අනිත් අය ඉක්මන් කරන්න බලන්න. තාම දෙන්න ඔක හරියට බලන්න ඕනේ හරියට බලන්න. සමහරක් වෙලාවට ඒ අගේම හොයාගන්න බැරි වෙයි. එහෙම වුණොත් එහෙම ඊට ආසන්න අගයක් තියලා උත්තරේ නතර කරන්න. ඒකට කමන්නේ. ආසන්න අගයකට ගන්න ඈ. තව දෙන්නෙක් අත උස්සන්න ඕනේ. සදීප හරි මොක්ෂලා හරි ලසිත් මා හරි. කෝ තව දෙන්නෙක් අත උස්සන්න බලන්න. එතකොට තමයි වැඩේ හරියන්නේ. ඊට පස්සේ උත්තර ටික කියනවා. ඉක්මන් කරලා ගමු අපි ඈ. තව එක්කෙනෙක් අත උස්සන්න. එතකොට තමයි ඝන පූර්ණය හරියන්නේ. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. අශාන්, අසෝද්‍ය, ලක්මින්දි, සසිඳු ඉක්මන් කරමු පරක්කු වෙන්න එපා. ඊට පස්සේ මේ පාඩමෙන් පස්සේ එන පාඩම් ටික හරි ලේසි පාඩම් ටිකක් එන්නේ. වර්ගඵලයේ පරිමාව, අනුපාත, ඊට පස්සේ කුලක, ඒ සෙට් එක තමයි ඊට පස්සේ එන පාඩම් ටික. තව එක්කෙනෙක් අත උස්සන්න ඕනේ. ඒකට තමයි සාකච්ඡා කරන්නේ. ලොකු වෙලාවක් ගන්න එපා. හරි. සාකච්ඡා කරන්න ඈ.
ඇයි දන්නවද? නැත්තම් වෙලාව මදි වෙනවනේ මේ බලන්නකො දැම්ම නේද? දැම්ම 10යි 24යි. මාර වෙලාවක් යන්නේ. හරි. කමන්න එහෙම තමයි. ඉතින් මොකද කරන්නේ? කාලේට අපි ඉතින් බ්‍රේක් ගහන්නේ. හරි. පුතේ ඒකේ කියනවා දැන් ඔන්න tan අගේ හොයන්න යන්නේ tan 52යි 16. හැබැයි තියෙන්නේ බිංදුවයි දශම. ඒ නිසා ඔන්න අපි හරියට බලමු ඈ. 52යි 16 පුතේ තියෙනවා කොතනද දන්නවද? හරියටම නැහැ. 52යි 6 තියෙනවා. කොහෙද තියෙන්නේ? අංශක 27යි කලා 30. ඒ වුණාට ඉතින් 6 හරියන්නේ නැහැ නේ. 16 වෙන තව 10ක් එකතු වෙන්න එපාය. 10ක් හරියටම නැහැ. 11 තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ 7. ඉතින් ආසන්නම අඩු වගේ ගන්න නිසා අපි එතෙන්ට කලා දෙකක් තමයි එකතු කරන්න ඕනේ. උත්තරේ වෙනවා අංශක 27යි මම මේක ගණන් ඔක්කොම හදන්න කිව්වද නෑනේ පළවෙනි 6 විතර හදන්න කිව්වේ නේද? අංශක 27යි කලා 32 ඔන්න පළවෙනි එකේ උත්තරය. ඊළඟ එක හොඳට බලන්න තියෙන්නේ 1.0 කියලා. 1.73යි 21. පුතේ 1.73යි 21 බලන්න විදිහක් තියෙනවද? තියෙනවා නේද? ඒක නම් හරියටම තියෙනවා. 1.73යි 21 තියෙන්නේ tan අංශක 59 කලා 60. එහෙම නැත්නම් කලා 60 තමයි හරියට මේක තියෙන්නේ. බලන්නකො හරිද කියලා. එතන තමයි ඒ යගේ තියෙන්නේ. ඔන්න මම අර පළවෙනි එකේ උත්තරේ චූට්ටක් නෑ මම වෙනින් පෑනකින් ලියන්නම් උත්තරය. ඒක ලේසි මට. උත්තරේ වෙනින් පෑනකින් ලියන්න මෙන්න මෙයාට. ඔන්න මෙයාගේ උත්තරේ මම වෙනින් පෑනකින් ලියන්න යන්නේ. 1.17යි 85. පුතේ බලන්න හොඳට 1.17යි 85 තමයි දැන් අපි හොයන්න යන්නේ. 17යි කීයද? 85. පුතේ 17යි 85 නෑ. 17යි 78 තියෙනවා. ඒක කොහෙද තියෙන්නේ? අංශක 60 වැරදීද සර්? 50 අපි අර උත්තරේ ලිව්වේ කීයද? පුතේ හරි. ඒක හරි. අංශක 60ත් හරි. අංශක 60 ගන්න පුළුවන් මෙයා. මේ කවුද? දහමි. හරි. ඔන්න පුතේ සර් පළවෙනි කම නම මේක උත්තරේ ලියන්න මේ පළවෙනි ලියන්න උත්තරය. ඔන්න දැන් මම එයාගේ tan අගේ ගන්න යන්නේ. 1.17යි 85 තමයි ඕනේ. හැබැයි 17යි 85 නෑ 17යි 78 තියෙනවා. 17යි 78 තියෙන්නේ කලා 49. සෝරි අංශක 49 කලා 40. එතකොට තව කීයක් මදි වෙනවද? තව මදි වෙනවා 85 වෙන්න 78 තව 7ක් මදි. 7 තියෙනවා කලා 1 එහා පැත්තේ. ඒ අනුව උත්තරේ වෙනවා අංශක 49යි කලා 41. බලන්න උත්තරේ හරිද කියලා. ඊළඟ එක 7.3යි බිංදු 3යි. දැන් එන්නේ 7 වලින්. හොඳේ. බලන්න ඕන හොඳට 7.3යි බිංදු 3යි. බලමු. 7.1 තියෙනවා 2 තියෙනවා. 7.3 වෙන්න එපායි නේද? 7.3 වෙන්න නම් ගන්න වෙන්නේ මෙයා නේද? 82 tan වලින් ගන්නේ tan අංශක 82 කලා 10 දැනට තියෙනවා. කලා අපට අවශ්‍ය වෙන්නේ 3000නේ. 3000. ඒ වුණාට එතන තියෙන්නේ කීයද? අපිට නගට අදින් බිඳුවක් දාගන්නත් පුළුවනි. 269 තමයි තියෙන්නේ. 269 තමයි තියෙන්නේ. එතකොට බිඳුවක් දාගමු කෙලවරට. බිඳුවයි 10න් 9ක් 1යි. මෙතන ඉතුරු වෙනවා 9ක්. 9න් 6ක් 3යි. 31ක් මදි. 31ක් නෑනේ. ඒ නිසා ඉතින් උත්තරේ ගන්න වෙන්නේ මේකම තමයි. හරි නේද? ඔන්න මම පළවෙනි 4ට උත්තර කොට නැගුවා. බලන්න හරිද වැරදිද කියලා. දැන් මට ඒක මකන්න වෙනවා ඉතුරු දෙකට උත්තර කොට නගන්න නම්. බලන්න පළවෙනි 4 හරිද කියලා. ඉතිරි එක මකලා තමස්ස ඉතුරු දෙකට උත්තර කොට නගන්න යන්නේ. හරිනේ පුතේ ඔන්නස මකනවා මේ දෙක. මැපුවා ඔන්නේ 4. හරි. දැන් බලන්න රෝමිලා ප්‍රශ්නාංක 5 දියා 0.71 1.6. කීයද? 7.1 පුතේ 7.1 නෑ. තියෙන්නේ 7.1 3. ඒක තියෙනවා tan අංශක 35 බලන්න ඕන. tan අංශක 35 කලා 30. එතකොට බෑනේ 33 ගන්න බෑනේ. නේද? 33 ගන්න බෑ. ඒක ගන්න බෑ. හැබැයි ඒ අංශක ගන්න හරි කලා ගන්න තමයි වර්ධින්නේ නේ. අංශක ගන්න. ඒ කියන්නේ මේ කලා ගන්න වැරදි. කලා ගන්න ඒක ගන්න බෑ. 33 වෙන්න බෑනේ 16 තියෙනවා. ඒතර අපිට ගන්න වෙන්නේ කීයද? 70යි 89 නේ. එතකොට ඒක තියෙන්නේ කලා 20. බලමු අඩුව පුරවන්න.
ඕනේ 71යි 16 තියෙන්නේ 70යි 89. බලමුකෝ. එකෙන් 6න් 9ක් බෑ එකක් ඉල්ලගත්තා 16න් 9ක් 7යි. බිංදුවෙන් 8ක් බෑ එකක් ඉල්ලගත්තා 10න් 8ක් 2යි. 27ක් ඕනේ. එතකොට 27ක් හරියටම නෑ 26 තියෙනවා. 26 තියෙන්නේ මධ්‍යන්තරයේ තීරුවේ 6. එකතු කරනවා කලා 6. එතකොට උත්තරේ ලැබෙනවා අංශක 35යි කලා 26 කියලා. බලන්න උත්තරේ හරිද කියලා. ඒ වගේම මේ අවසාන ගාන රෝමිලක්කම් 6 8.06 8.07.6 8 වලින් බලන්න තියෙන්නේ 8.0.76 බලමු 8.0.76 නැහැ තියෙන්නේ 7 ගානක් තමයි තියෙන්නේ ඒ කියන්නේ එයා ඇවිල්ලා tan අංශක 82 වෙන ගන්න එකක් නැති වෙනම tan අංශක 82 කලා 50 ඕකම තමයි අපිට ගන්න වෙන උත්තරේ ඇයි එයාට ඉතින් මධ්‍යන්තරයේ තීරුවක් නැහැනේ. ඒ නිසා ඔන්න ඔය උත්තරෙන් අපිට සෑහීමකටපත් වෙන්න වෙනවා. අත උස්සන්න බලන්න ඒ උත්තර ටික හරි කියන දරුවෝ. ඔන්න සර් මගේ නම් ඒ උත්තර ටික හරි ගියා. සදීප ඉන්නවා. මොක්ෂලා ඉන්නවා. තව කවුද ඉන්නේ පුතේ? ඔය tan වගුවේ තියෙන පොඩි අවුල ඒක තමයි. tan වගුවේ අංශක 80 ඉඳලා අර එහා පැත්තේ මධ්‍යන්තරයේ තීරුවේ අගයක් නැහැ. ඒ ටික ඒගොල්ලෝ දාලා නැහැ. දාලා නැහැ කියන්නේ ඒ ටික හදන්න අමාරුයි දාලා තියෙන්නේ. මධ්‍යන්තරයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙයි කියලා. ඒ කියන්නේ අර නිකන් වෙනස් වෙනවා නෙමෙයි. ඒ කෑල්ලේ අගයන් ටික ගණනය කරගන්න අපහසුයි. ඒ ටික අගයන් එන්නේ නැහැ අපට. ඒ නිසා තමයි අපි ওই විදිහට අගයන් ටික ගන්න. සදීපත් ඉන්නවා, මොක්ෂලත් ඉන්නවා, ලසිත්මත් ඉන්නවා. උත්තර හරි කට්ටිය නේද? හරි. very good very good. හරි. එහෙමනම් දැන් ඔන්න ඕගොල්ලෝ යනවා අපි කොහොමද මොකේද? අපි කොහොමද sin වගුවේ අගයන් ටික බලන්නේ tan වගුවේ අගයන් ටික බලන්නේ කියන එක දැන් ඕගොල්ලෝ දන්නවා. හරි. දැන් ඔන්න මේ දීලා තියෙන්නේ ඒ ආශ්‍රිත ප්‍රශ්න කීපයක්. ටියුට් එකේ නම් පුතේ ප්‍රශ්න වැදිලා නැහැ. ප්‍රශ්න දෙකයි සර් දීලා තියෙන්නේ. ඔය රූප දෙක ඇඳලා ඔය ප්‍රශ්න දෙකට උත්තර ලියන්න බලන්න. දැන් ඔයාලා අර sin වගුවේ උත්තරත් ලිව්වා, tan වගුවේ උත්තරත් ලිව්වා, cos වගුවේ උත්තරත් ලිව්වානේ. දැන් මේ ලියන්න යන tan වගුවේ උත්තර ටික. ඔය ඉස්සෙල්ලම තියෙන්නේ ප්‍රශ්නාංක 25. ඔය පල්ලෙහා තියෙන ප්‍රශ්නාංක 26. ඔය 25 රූපේ ඇඳගෙන කියලා තියෙන විදිහට AB රේඛාවේ දිග හොයලා දෙන්න බලන්න. AB රේඛාවේ දිග හොයලා අත උස්සලා සරට පෙන්නන්න. AB රේඛාවේ දිග හොයලා සරට අත උස්සලා පෙන්නන්න.
ප්‍රශ්නාංක 25 රූපය ඇඳලා උත්තර ලියලා ඉවරයි නම් සර්ට අත උස්සලා පෙන්නන්න පුතේ. AB පාදයේ දිග හෙව්වනම් අත උස්සලා පෙන්නන්න. දැන් ඔයාලට ඒක පුළුවන් වෙන්න ඕන. ඒක හරි ලේසි අමාරු දෙයක් නෙවෙයි. ගුණ කර ගැනීම ටික කර ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. very good ලක්මින්දී ඔන්න වැඩේ ඉවරයිලු. අනිත් අයත් හදලා ඉවරන සට අත උස්සලා පෙන්නන්න බලන්න. දරුවෝ දෙන්නෙක් වැඩේ ඉවරයි. ලක්මින්දී හරි දහමී හරි. අනිත් අයත් ඉක්මන් කරන්න. මං කියේ ප්‍රශ්නාංක 25ට උත්තර ලියලා ඉවරයි නම් අත උස්සලා සර්ට පෙන්නන්න කියලා. ප්‍රශ්නාංක 25 තාම දෙන්නයි මදිනේ. සර් හදාන්නද බලන්න ගාන. ඔන්න බලමු අපි. වෙලාව ගොඩක් දුන්නා සර්. හරි. දැන් මේක හදාන්න තියෙන tan භාවිතා කරලානේ AB වලගේ. ඔන්න බලන්නකො සර් ගාන හදනවා. මම ලියනවා tan අංශක 64 සමානයි. මොකද්ද සූත්‍රය? සබ සම්මුඛ පාදයේ AB බද්ධ පාදයේ 12.5යි. දැන් මොකද කරන්නේ? tan අංශක 64 අගය සොයාගන්න. පුතේ tan අංශක 64 අගය බලන්න තියෙන්නේ කීයද? tan අංශක 64 අගය තියෙනවා 2.5 නේද? ඒක සමානයි AB බෙදීම 12.5. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවනේ මෙතන හරස් ගුණිතයේ භාවිතා වෙන්නේ කියලා. මෙයාට එකක් ගත්තොත් එහෙම හරස් ගුණිතයේදී AB වැඩි කිරීම එක ABම තමයි. සමානයි 12.5 වැඩි කරන්න ඕනේ 2.05යි. ඕක වැඩි කරගන්න හරි ලේසි. දැන් මම දන්න ඔයාලා ගාන හිර වෙන්නේ මෙතනනේ. මෙන්න මෙහෙම වැඩි කරන්න. 2050 ඒ කියන්නේ දශම අමතක කරන්න වැඩි කරන්න 125යි. දැන් මම මේක වෙනම හදන්න නැතුව උත්තරේ හදලා පේන්න ලෑස්ති තොල පටල ගන්නවා. දැන් ඔන්න බලන්නකො සර් මේ ගාන වැඩි කරන විදිය. 5 වරක් බිඳුව 5 වරක් 5 25න් 5යි දෙකක් ඉතුරු. 5 වරක් බිඳුව 2යි 5 වරක් 2 10යි. දැම්ම බිඳුවක්. දෙවරක් බිඳුව 2යි දෙවරක් 5 10න් 0යි එකක් ඉතුරුයි. දෙවරක් බිඳුව 1යි 1යි දෙවරක් 2 4යි. දැන් දානවා බිඳු දෙකක්. එක්වරක් බිඳුව 0යි එක්වරක් 5 5යි එක්වරක් බිඳුව 0යි එක්වරක් 2 2යි. දැන් එකතු කරන්න. 0යි 5යි 2යි 6යි 5යි 2යි.
දැන් මේකනේ උත්තරේට එන්නේ. එතකොට බලන්න මේ ಗುಣ කරපු සංඛ්‍යා දෙකේම දශම ස්ථාන අවස්ථා කීයක් තිබ්බද කියලා. මොකද්ද පුතේ බලන්න ඕනේ? ಗುಣ කරපු සංඛ්‍යා දෙකේ දශම ස්ථාන කීයක් තිබ්බද කියලා බලන්න. හතරක් තියෙනවා නේද? මෙයාගේ දශම ස්ථාන 3යි මෙයාගේ 1යි. ඒතකොට 3යි 1යි 4යිනේ. ඒ නිසා අවසාන පිළිතුරේ දකුණේ සිට වමට ඉලක්කම් 4ක් කැරලා තියෙන දශම තිත. ඔන්න උත්තරේ. කීයද උත්තරේ එන්නේ එහෙනම්? 25යි දශම 6යි 2යි 5. කෙලවරේ බිඳුව ලිව්වත් කමක් නැහැ. නැතත් කමක් නැහැ. ඔන්න යාගේ AB රේඛාවේ දිග. අත උස්සන්න බලන්න මේ උත්තරේ හරියට ආවා කියන දරුවෝ. ඔන්න සර් මට නම් ඒ උත්තරේ හරියට ආවා. දහමේ ඉන්නවා නිර්වාණ ඉන්නවා එච්චරයිද? අනිත් අයට ඒ උත්තරේ හරියට ආවේ නැද්ද? හදා ගන්නකො. හදාගෙන ප්‍රශ්නාංක 26 උත්තරේ ගමු බලන්න. ඕවා දැන් පුතේ එන්න ඕනේ. ගුණ කිරීම ටික පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා ත්‍රිකෝණමිතික වගු කියන්නේ මොනවාද? මම ලඝු ගණක ටිකත් එක්කම උගන්වලායි තියෙන්නේ. ඉක්මන් කරලා වැඩේ කරන්න ඉක්මන් කරමු අපි. හැකි ඉක්මනින් වෙලා ගන්න එපා ගොඩක්. ප්‍රශ්නාංක 26ට උත්තරේ ලියලා අත උස්සලා සර්ට පෙන්නන්න. ඒකේ රූපය ඇඳ ගන්න. ඔය දීලා තියෙන යාදාළ රූපය. ඒකේ තියෙන්නේ අර tan සූත්‍රයට දාලා බෙදලා දශම ස්ථාන 4ක් 3ක් වාගෙන් උත්තරේ අරගෙන tan වගුවේ බලලා අදාළ කෝණේ හොයාගන්න එච්චරයි. හරි ලේසි. අමාරු නෑ. හදලා ඉවරලා සර් අත උස්සලා පෙන්නන්න බලන්න. ඔය ටික පුළුවන් නම් තමයි ඉතින් ගානේ ගොඩ යන්න පුළුවන් ඈ. නැත්තම් ටිකක් අමාරු වෙනවා.
very good. ඒක නම් පුතේ තුන් දෙනෙක් අත උස්සලා තියෙනවා. සදීප වැඩේ ඉවරයිලු. කිශාලා වැඩේ sorry මොක්ෂලා වැඩේ ඉවරයිලු. නිර්වාණ වැඩේ ඉවරයිලු. තව එක්කෙනෙකුට chance එක දෙන්න. පුංචි ගාණක් ඒක හොඳේ. හරිම පුංචි ගාණක්. හරි. 10 වැඩේ ඉවරයි. හරි. ඔන්න බලන්න පුතේ සර් ගාන හදන්න යන්නේ. සර් ගාන හදන්න ඔයාලට වෙලාව දෙන්න නැතුව නෙමෙයි. මේ ඉතින් කාල කළමනාකරණය කරගන්න එපා. උපරිම විදිහට ඒකයි සර් ඉක්මනට ගාන හදන්නේ. ඔන්න බලන්න. එයාගේ ගන්නවා tan අංශක x සමානයි. tan කියන්නේ සබනේ. සම්මුඛ පාදයේ 17යි. බෙදෙනවා කරණේ 9. දැන් ඔන්න අපි 17 බෙදමුකෝ 9න්. 9න් බෙදන්නේ. 17ට 9 ඒවා 1යි. එක් වරක් 9 9යි. ඉතුරු වෙනවා 8ක්. 8ට 9 ඒවා නෑනේ. දා ගන්නවා බිඳුවක් මෙතෙන්ට වැටෙනවා දශම. 80ට 9 ඒවා කීයක් තියෙනවද? 80ට 9 ඒවා 9යි. බෑ 9ක් 9 81යි ගන්න බෑ. එහෙනම් කීයද ගන්න වෙන්නේ? 8යි. 9 වරක් 8 72යි. එතකොට අයෙත් 10යි 10න් දෙකක් 8යි. මෙතන ඉතුරු වෙනවා බිඳුවක්. අයෙත් දානවා බිඳුවක්. අයෙත් 80ට 8යි. ඒ කියන්නේ 8යි 8 කිය නේද දිගටම යන්නේ. මං හරි නේද? 17 9න් බෙදුපාම උත්තරේ වෙන්නේ 1.8යි 8යි 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 කී තමයි දිගටම යන්නේ. ඒ නිසා ඔන්න මම මෙතෙන්ට ගන්නවා 1.8යි 8යි 8. ඕනනම් 8 ඒවා 4ක් දාගත්තත් කමක් නැහැ. නමුත් 1.8 වගුවේ 8 ඒවා 4ක් තියෙන තැනක් නැහැ. ඒ නිසා මම 8 ඒවා 3ක් විතරක් දාගත්තා. ඔන්න බලන්න 8 ඒවා 3යි සර් දාගත්තේ. දැන් අපි බලනවා tan වගුවේ 1.8 ඒවා 3ක් 888 කොහෙද තියෙන්නේ කියලා. බලන්නකෝ. 1 ගොඩේ තමයි බලන්න ඕනේ ඈ. 1 ගොඩේ 888 ඒවා නැහැ. ඒක තියෙනවා 62 කලා බිඳුව බලන්නකෝ. 62 අංශක 62 කලා බිඳුවේ තියෙනවා 88යි 1. තව 8ක් වෙන තව 7ක් මදිනේ නේද? 7 බලන්න 7 තියෙනවා මධ්‍යන්තරයේ තීරුවේ කීයද? 5. එහෙනම් උත්තරේ 62 කලා 5. ඒ කියන්නේ අංශක 62යි කලා 5ක් තමයි ඒ ගානේ පිළිතුර වෙන්නේ. අත උස්සන්න බලන්න උත්තරේ හරි කියන දරුවෝ. ඔන්න සර් මටත් ඒ උත්තරේ ආවා. අංශක 62යි කලා මං හරි නේද? ඔව්. අංශක 62යි කලා 5. සදීප විතරද ඉන්නේ? අනිත් අය පුතේ ගාන වැරදුනාද? ඒ මොකද? ඒක පුංචි දෙයක් නේ. හරි ලියා ගන්නකො හැමෝම. කොහොමත් ඕකේ ටිකක් විභාග ගන්න වැඩිපුර සාකච්ඡා කරන්න වෙනවා අපට. විභාග ගන්න වැඩිපුර සාකච්ඡා කරන තරමට තමයි වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙන්නේ මට දැනෙන විදිහට. මොකද ඕගොල්ලෝ කොහොමත් ටිකක් ගෙදරදී වැඩ කරනවා හොරයිනේ. ඒ නිසා. මට තවම කිසිම දරුවෙක් පේපර් එකක් ලියලා මට දාලා එව්වේ නැහැ බලලා ඉවන්න කියලා. පුතේ පේපර් ලියලා සර්ට දාන්න. සර් බලලා ඉවන්න අර පහුගිය ටිකේ සර් ටුට්ටක් බලා ගන්න බැරි වුණා වැටරජකාර ටිකක් අධික වෙලා ක්ලාස් වලම. ෆිසිකල් පන්ති පටන් ගැනීම සහ ඒ දේවලුත් එක්ක. නමුත් දැන් සර් ටුට්ටක් නැවත ෆ්‍රී වෙලා ඉන්නවා. ඒ නිසා පේපර් ලියලා දාන්න මම පුළුවන් වෙලාවට ඔයාලට බලලා ඒකට උත්තර ලබා දෙන්නම්. පේපර්ම ලියන්න දැන් මේ තියෙන්නේ පේපර් ලියන වෙලාව. ඕගොල්ලන්ට ඉතින් පන්තියේ පේපර් එකක් දුන්නායින් පස්සෙත් ඒක ලියන්නෙත් නෑනේ. මගේ යනවනේ යන්න. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඔන්න සර් උත්තරේ මැකුවා. ලියා ගන්න කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න පුතේ උත්තරේ. හරි කවුරුත් නෑ නේද? හරි. එහෙනම් ඔන්න ත්‍රිකෝණමිතියේ sin cos tan කියන ටික ඉවරයි. හැබැයි ඔය sin cos tan කියන කොටස් ටිකත් එක්කම සම්බන්ධ වෙන අනිත් කොටස තමයි පුතේ සිරස්තලයේ කෝණ. ඔය සිරස්තලයේ කෝණ ඕගොල්ලන්ට මතක ඇති 10 පන්තියේ අවසාන පාඩම පරිමාණ රූප කියන පාඩමේදී මේක ඉගැන්නුවා. ඒ වුණාට මම මේක නැවත ඕගොල්ලන්ට කියලා දෙනවා. මොකද ත්‍රිකෝණමිතියේදී සිරස්තලයේ කෝණත් අපට අත්‍යවශ්‍ය වෙන නිසා. තේරුණාද? හරි. සිරස්තලයේ කෝණ කියලා කියන්නේ උඩ සහ බිම බලන කෝණ. සරලම අදහසින් කියනවා නම් උඩ බැලුවොත් එතන තියෙන්නේ මොන කෝණයක්ද? බිම බැලුවොත් එතන තියෙන්නේ මොන කෝණයක්ද කියන වග තමයි මෙන්න මේ කියන කතන්දරයේ අදහස වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. පුතේ සිරස්තලයේ කෝණ කියලා කියන්නේ දැන් අපේ ඇහැ තියෙනවනේ. ඔන්න මං අඳිනවා පුද්ගලයෙකුගේ ඇහැ. මේ තියෙන්නේ එක්තරා මිනිසෙකුගේ ඇසක්. කොයි එකෙන් නැහැ නේ. ඔය තියෙන ඇසක්. ඔන්න ඇහැ.
තේරුණාද? එතකොට මේ ඇහැ තියෙනකොට මේ ඇහි තියෙන පුතේ අක්ෂිතලය කියලා රේඛාව. මම ඒක කඩේරකින් අඳින්නම් ඈ. අක්ෂිතලයේ කඩේරකින් අඳින්න. අක්ෂිතලය කියලා කියන්නේ අපි ඕනම කෙනෙක් කෙලින් හිටගෙන මට මේ රූපයක් ඇඩ් කරගන්න බැරි නේද? දැන් මම හොඳයි කියලා හිතනවා මට. අපි යම් කෙනෙක් කෙලින් හිටගෙන හරි කෙලින් බලනකොට හරි කෙලින් බලනකොට දැන් මේක ටිකක් ඇදයි වගේ මහලා දාන්නකම්. මෙන්න අපේ ඇස ඔය තියෙන්නේ අපේ ඇස මේ ඇසේ ඉඳලා අපි හරි කෙලින් බලන රේඛාව මේ තියෙන අපි හරි කෙලින් බලන රේඛාව ඕන්න හරි කෙලින් තමයි බලන්නේ ඈ ඒක කොහෙද කෙලින් හරි කෙලින් බලන රේඛාව ඕන්න ඒක කෙලි වගේ තියෙනනේ හරි කෙලින් බලන රේඛාවට පුතේ අපි කියනවා අක්ෂිතලය කියලා අක්ෂිතලය කියලායි කියන්නේ ඒ කියන්නේ අපි සමාන්තර පොළවත් එක්ක සමාන්තර වෙන්න බලන රේඛාවට කියනවා අපි අක්ෂිතලය කියලා. එතකොට මේ අක්ෂිතලයේ ඉඳලා දැන් අපේ මේ ඇහි මේ තියෙන තැන ඉඳලා දැන් අපි කෙලින් බලා ඉන්න තැන ඉඳලා මෙන්න බලනකොට අහසේ කුරුල්ලෙක් පියාඹනවා. මොකෙද්ද පියාඹන්නේ අහසේ? කුරුල්ලෙක් පියාඹනවා මෙන්න කුරුල්ලා. දැන් අපි අපේ හිස හරවන්න නැතුව ඔළුව උස්සන්න නැතුව ඇහැ විතරක් උස්සලා අපි මොකද කරන්නේ මෙන්න මේ කුරුල්ලා දිහා බලනවා මෙන්න මේ විදිහට කුරුල්ලා දිහා බලනවා අන්න ඒ කුරුල්ලා දිහා බලනකොට අපේ අක්ෂිතලයේ ඉඳලා ඒ කියන්නේ හරි කෙලින් බලපු ඒ සමාන්තර රේඛාවේ ඉඳලා අර කුරුල්ලා දිහා බලපු මෙන්න මේ කෝණය තියෙනවනේ ඔන්න ඔතන හැදෙන කෝණය ඇස ගාව මෙන්න මේ හැදෙන කෝණය ඔන්න ඔය කෝණයට පුතේ අපි නමක් කියනවා මොන කෝණය කියලාද ආරෝහණ කෝණය කියලා. මොන කෝණය කියලාද පුතේ අපි ඒකට කියන්නේ? ආරෝහණ කෝණය කියලායි කියන්නේ. ඔන්න ඒක තමයි අපි ආරෝහණ කෝණය කියලා කියන්නේ. අපේ අක්ෂිතලයේ ඉඳලා යම් වස්තුවක් දෙස ඉහළ බලන කෝණය. ඒකමයින්නේ මොකේ ඉඳලාද? අක්ෂිතලයේ ඉඳලා. මොකේ ඉඳලාද? අක්ෂිතලයේ ඉඳලා. අක්ෂිතලය කියන්නේ මොකේටද? අපි කෙලින් බලාගෙන ඉන්නකොට අපට පේන දේවල් නැත්නම් අපිට පේන ඒ රේඛාවට තමයි පුතේ අපි අක්ෂිතලය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කෙලින් හිටගෙන ඔළුව එහෙ මෙහෙ කරන්නේ නැතුව ඔළුවත් ඍජුව තියාගෙන ඇස් දෙක කෙලින් බලාගෙන ඉනකොට අන්න එහෙම රේඛාවක් ඇන්දෝති අපි ඒකට කියනවා අක්ෂිතලය කියලා. එතකොට මේ අක්ෂිතලයේ ඉඳලා ඉහළ වස්තුවක් දිහා ඔළුව හරවන්නේ නැතුව ඇස් දෙක විතරක් උඩ උස්සලා බලනකොට අර අක්ෂිතලයේ ඉඳලා අර ඉහළ බලපු වස්තුවත් එක්ක හැදෙන කෝණයට තමයි පුතේ අපි ආරෝහණ කෝණය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. දැන් ඕගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා නේද? සිරස්තලයේ කෝණ කියලා දාලා ආරෝහණ කෝණය කියලා. අන්න ඒකට මෙහෙම ලියා ගන්න. ආරෝහණ කෝණය කියන එක යටතේ මෙන්න මේ නෝට් එක ලියා ගමු අපි. ආරෝහණ කෝණය කියන තැන මේ නෝට් එක ලියා ගන්න. පුද්ගලයෙකුගේ මං හරි සරලව ෂෝට් ෆෝම් එකෙන් දෙන්නම් ඈ පුද්ගලයෙකුගේ අක්ෂිතලයේ සිට ඉහළ බලන කෝණය ඉහළ බලන කෝණය ඉහළ බලන කෝණය ඉහළ බලන කෝණය ආරෝහණ කෝණයක් ලෙස හඳුන්වයි. ආරෝහණ කෝණයක් ලෙස හඳුන්වයි. ඔන්න අපේ ඇස් මට්ටමේ ඉඳලා ඉහළ බලන කෝණයට තමයි අපි ආරෝහණ කෝණයක් කියලා කියන්නේ. හරි නේද?
හරි. දැන් පහලින් මෙන්න මේ රූපයේ ලස්සන අඳින්න බලන්න. ආරෝහණ කෝණේ යටතේ. ඔය රූපයේ ලස්සන අඳින්න බලන්න හැමෝම. කුරුල්ලා. එයා තමයි වස්තුව. වස්තුවක් දිහා බලන්න එපා උඩ බලනකොට. අක්ෂි තලය තියෙනවා. ඊට පස්සේ වස්තුව දිහා බලනකොට අක්ෂි තලය සහ වස්තුව අතර ඇතිවන කෝණය තමයි අපි ආරෝහණ කෝණයක් කියලා ලකුණු කරන්නේ. ඉක්මන් කරලා ගන්න, ලස්සනට ගන්න ඈ. රූපය ඇඳලා ඉවර නම් සර්ට අත උස්සලා පෙන්නන්න. රූපය ඇඳලා ඉවරයි නම් අත උස්සලා පෙන්නන්න. ඊට පස්සේ මට අනිත් රූපය ගැන කියලා දෙන්න පුළුවන්. කැතර අඳින්න එපා, ලස්සනට අඳින්න ඈ. ඊට පස්සේ අවරෝහණ ගැන කියලා දෙන්න තියෙන්නේ. මොකද ඒවටත් අපිට ත්‍රිකෝණමිතිය භාවිතා කරන්න තියෙනවා සමහරක් වෙලාවට. වෙලාවට නෙමෙයි අනිවාර්යෙන් ඒ ගණන් හදන ත්‍රිකෝණමිතිය භාවිතා කළ යුතුයි. හැමෝම මේ රූපය ඇඳලා ඉවරයි නම් අත උස්සලා සර්ට පෙන්නන්න. හැමෝම හරිද? කිශාලා හසෝද්දේ පුතේ හරිද? හරි නේද? රූපේ මකන්නද? ඔන්න චලස පුතේ රූපේ මකනව ඈ. හරි. දැන් ඔන්න එහෙනම් අපි දන්නවා කිශාලේ මොක්ෂලා සර් නමක් පටනවා නේද? මොක්ෂලා. හරි. ඔන්න පුතේ සර් රූපේ මකන්නයි යන්නේ. දැන් කියලා දෙනවා ඕගොල්ලන්ට අවරෝහණ කෝණය ගැන. අවරෝහණ කොණයත් ඔය ලෙසම තමයි. හැබැයි එතනදී වෙන්නේ මෙන්න තියෙනවා ඇස. ඊට පස්සේ ඇසේ ඉඳලා පෙර පරිදිම තියෙනවා අක්ෂි තලය. ඔය තියෙන්නේ අක්ෂි තලය. එතන අපි හැලස්සන අඳිමුනේ. ඔය තියෙන්නේ අක්ෂි තලය. පෙර පරිදිම තමයි. අක්ෂි තලය. එතකොට මෙන්න අපේ බිම හරියේ ඉන්නවා ලස්සන පූසෙක්. මට චිත්‍ර නම් අඳින්න බෑ. හාවෙක් වාගුණුස පූසෙක් කැම්ප. ඔය ඉන්නේ පූසෙක්. උට ඇස් දෙකකුත් තියෙනවා මිනිස් මූණක් වාගේ තියෙන්නේ. ඔයාලා ලස්සනට ඇඳගන්න. මේ පූසෙක් තමයි ඉන්නේ. දැන් අපි මොකද කරන්නේ? අර වගේම කෙලින් ඉඳගෙන ඔළුව කෙලින් තියාගෙන ඍජුව ඔළුව හරවන්නේ නැතුව මේ පූසා දිහා බලනවා ඇස විතරක් හරවලා. පැහැදිලිද? එතකොට අපි අන්න අර තිබිච්ච අක්ෂිතලයේ ඉඳලා මේ පූසා දිහා බලන මෙන්න මේ කෝණයට අපි කියනවා පුතේ අවරෝහණ කෝණයක් කියලා. මොකද්ද කියන්නේ? අවරෝහණ කෝණය කියලා කියනවා. අවරෝහණ කෝණය. එතකොට එතනදීත් මෙයා පූසා. එයා තමයි අදාළ වස්තුව. එතකොට මේ තමයි අපේ ඇස. ඒ වෙලාවේදී තමයි ඔන්න ඔය විදිහට
අවරෝහණ කෝණයක් නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? ආරෝහණ නම් අක්ෂිතලයේ සිට ඉහළට, අවරෝහණ නම් අක්ෂිතලයේ සිට පහළට. හරි. අවරෝහණ කෝණය කියන තැනින් මෙන්න මෙහෙම ලස්සනට ලියා ගන්න. අවරෝහණ කෝණය කියන එක යටතේ මෙන්න මේක ලස්සනට ලියා ගන්න. මෙහෙම ලියා ගමු. පුද්ගලයෙකුගේ අක්ෂිතලයේ සිට පහළ බලන කෝණය අවරෝහණ කෝණයක් ලෙස හඳුන්වයි. අවරෝහණ කෝණයක් ලෙස හඳුන්වයි. අක්ෂිතලයේ සිට පහළ බලන කෝණය අවරෝහණ කෝණයක් ලෙස හඳුන්වයි. හරි නේද? හරි. මේකෙත් ලස්සන මෙන්න මේ රූපය අඳින්න බලන්න. රූපය ඇදලා සට අත උස්සලා පෙන්නන්න. පුතේ රූපය ඇදලා ඉවර නම් සට අත උස්සලා පෙන්නන්න බලන්න. යකුරු චිත්‍රපටියක් දැම්මා වගේ. ලක්මින්දි ඉවරයිලු, අශාන් ඉවරයිලු, ලසිත් මා ඉවරයිලු. එච්චරද?
නිර්වාණය රසායන නෙමෙයි නිර්වාණ. හසෝද්‍ය ඉවරයිලු. කෝ ආශාන් ඉවරයි. දහමී සහ මොක්ෂලා මොකද පරක්කු? හරි. එතකොට මේ පාඩමේ පුතේ අදට මම ඔච්චරයි සාකච්ඡා කරන්න. දැන් අද ඉතින් ප්‍රායෝගික ඉෂුව එකක් තිබුණා. අනිත් ළමයි දන්නේ නැත්නම් පන්තියේ කරා කියලා. ඒකයි මම රෙකෝඩින් එකක් දැම්මේ. ඒ නිසා මම රෙකෝඩින් ගෲප් එකේ දාන්නම්. ඉරිදට මම අනිවාර්යයෙන් මේ පාඩම ඉවර කරනවා. තවත් ඉනි තාමත් පුංචි කොටස් දෙකක් මට තිරස්තලයේ කෝණ සහ මේකේ ප්‍රශ්න සාකච්ඡා කරන්න විතරයි තියෙන්නේ. ඒ දෙක සාකච්ඡා කරලා ඉවර වෙලා මම අනුපාත වලට යනවා. ඕගොල්ලන්ට මම මේ සතිය තුලදී කුලක පාඩමේ සහ වර්ගඵලයේ පරිමාව පාඩමේ ටියුට් ටික ලැබෙන්න සලස්වන්නම්. හරි. එහෙමනම් පුතේ අදට අපි ඔච්චරයි සාකච්ඡා කරන්නේ. මේකේ ගණන් හදන ටික සහ රූප අඳින ටික අපි අනිත් දවසේ සාකච්ඡා කරමු. මොකද අද දවසේ ළමයි ගොඩක් අඩුවේ සම්බන්ධ වෙලා ඉන්නේ. අද අපි පැයක් විතරයි පන්තිය කළෙත් මේ කරන්ට් එකේ ප්‍රශ්නේ නිසා. හරි. එහෙමනම් දරුවනේ ඔයගොල්ලෝ හැමෝටම නිරෝගීමත් සුබ සතියක් සුබ රාත්‍රියක්. අපි නැවත ඉරිදා රාත්‍රී 8ට සුපුරුදු පරිදි අපේ පාඩමත් එක්ක මුණ ගැහෙමු. ඉරිදාට පේපර් එකක් නැහැ. ඒ නිසා හැමෝම වෙලාවටම ලොග් වෙන්න වග බලා ගන්න. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන් good night දරුවනේ.